ආයුබෝවන් සාහිත්‍ය යනු ජීවිතය පිළිබඳව පුළුල් අවබෝධයක් අප තුළ ඇති කරන ඊටාම වැදගත් මාධ්‍යයක්. සාහිත්‍ය රසවින්දනයට වගේම සමාජ ජීවිත යථාර්ථය වටහා ගැනීම සඳහා ඉදිරිපත් වන ප්‍රකාශන ක්‍රමයක් හැටියට අපට හඳුන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් සාහිත්‍යයට හසු කරගන්නේ අපේ ජීවිතය. ඒ නිසා ඕනෑම සාහිත්‍ය නිර්මාණයක මූලික වශයෙන් සිද්ධ වෙන්නේ කිසියම් ජීවිත විවරණයක්. සාහිත්‍ය අධ්‍යයනයෙන් අපට අපේ ජීවන පරිඥානය එහෙම නැත්නම් අපේ ජීවිතයේ පරිමාව පුළුල් කර ගැනීමට හැකියාව ලැබෙනවා. අප ජීවත් වන සමාජය පිළිබඳව අපගේ ජීවිතය පිළිබඳව සාහිත්‍යකරුවා ගැඹුරු ලෙස විවරණයන් ගෙනෙන නිසා පාඨකයාට රසිකයාට සාහිත්‍ය සේවයාට ජීවිතය ගැන පුළුල් අවබෝධයක් සාහිත්‍ය අධ්‍යයනය හරහා අත්පත් කරගන්න පුළුවන්. අද මා මේ විස්තරය ඉදිරිපත් කළේ අද අපේ දරුවන්ට ඔබේ සාහිත්‍ය නිර්දේශයට අදාළ වන කෙටි කතා සංග්‍රහයේ රසවත් කෙටි කතාවක් තමයි අද පාඩම හැටියට ඉදිරිපත් කරන්නේ. මේ පාඩම 13 ශ්‍රේණියේ උසස් පෙළ සිංහල විෂය හදාරන දරුවන්ට નિયમિત විෂය කොටසට අන්තර්ගත පාඩමක්. අද අපේ පාඩම කරත්තය කෙටි කතාව. මේ පාඩමට පිවිසීමට පෙර ආතුව සුපුරුදු ආකාරයෙන් අද පාඩමේ නිපුණතා මට්ටම පාඩම ඉගෙනීමෙන් ඔබට අත්පත් කර ගැනීමට තියෙන ඉගෙනුම් ඵල පිළිබඳව විමසා බැලීම කළ යුතුයි මුලින්ම. පාඩම කරත්තය මහාචාර්ය සෝමරත්න බාලසූරියයි මේ කෙටි කතාවේ රචකයා. පාඩම ඇසුරෙන් ඔබ ළඟා වෙන්න ඕන නිපුණතාව තමයි 4 කෙටි කතා කලාවේ විකාශනය මූලිකාංග හා විශේෂ ලක්ෂණ හඳුනාගෙන කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයේ යෙදෙයි. නිපුණතා මට්ටම 4.3 කෙටි කතා ලක්ෂණ කෙරෙහි අවධානයෙන් යුතුව නිර්දිෂ්ට කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. ඉගෙනුම් පළත් අපි විමසලා බලමු. නිර්දිෂ්ට කෙටි කතාවල කතුවරුන් කාලය හා සාහිත්‍ය පසුබිම හඳුනාගෙන ඉදිරිපත් කරයි. නිර්දිෂ්ට කෙටි කතා කියවා තේමාව හා අන්තර්ගතයේ විස්තර කරයි. නිර්දිෂ්ට කෙටි කතාවල කලාත්මක ලක්ෂණ හඳුනාගෙන පැහැදිලි කරයි. කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරයි. මෙහි අවසානයේට දැක් වූ ඉගෙනුම් ඵලය පිළිබඳව විශේෂයෙන් සලකන්නට ඕනේ. කෙටි කතා රස විඳිමින් ਵਿਚාරයට ලක් කරන්නට පුළුවන්කම ලැබෙන්න ඕනේ. මේ පාඩම් ඔබ සාවධානව හැදෑරීම මගින් ඔබට කෙටි කතා රස විඳින්නට වගේම ඒ ඇසුරෙන් විමසන ඕනෑම විචාර ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම සඳහා විචාරාත්මක අවබෝධයකුත් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. පළමුවෙන්ම අප මේ කෙටි කතාවේ රචකයා පිළිබඳව දැන හඳුනාගෙන සිටිය යුතුයි. මහාචාර්ය සෝමරත්න බාලසූරිය තමයි මේ කෙටි කතාවේ රචකයා. එතුමා ප්‍රකට සාහිත්‍ය දරයෙක්. විශේෂයෙන් නිර්මාණ සාහිත්‍යකරණයේදී එතුමා කවියෙක් හැටියට, නවකතාකරුවෙක් හැටියට, කෙටි කතාකරුවෙක් හැටියට අප ඉදිරියට පැමිණෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය ලේඛන සම්පාදනය කරන උගතෙක් හැටියටත් අපට එතුමව හඳුන්වා දීමට පුළුවන්. අප මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ ජීවන තොරතුරු බිඳක් සලකා බලා අද එතුමගේ කරත්තය කෙටි කතාව පිළිබඳව ඉදිරියට අප කතා කරගෙන යමු. මහාචාර්ය සෝමරත්න බාලසූරිය උපත ලබන්නේ 1943 ජනවාරි මාසයේ 24 වෙනිදා. ඒ කුලියාපිටිය එළතලව කියන ග්‍රාමයේදී. එතුමාගේ මූලික අධ්‍යාපනය එළතලව රජයේ මිශ්‍ර පාසල හා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලය. එතුමාගේ තනතුර කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ මහාචාර්ය පදවිය. ඊට අමතරව එතුමා වරින් වර පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා විදිහට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදිහට කටයුතු කරලා තියෙනවා. අන්තර්ජාලයේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය පිළිබඳව තබා තිබුණු සටහනක් මම මේ ඔබට උපුටා දක්වන්නේ.
මේ විදිහයි සටහන. සෝමරත්න බාලසූරිය නූතන සිංහල සාහිත්‍යයේ ප්‍රවණතාකරුවෙකු ලෙස පිළිගනී. සමකාලීන ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඔහු ඉදිරිපත් කරයි. ඔහු දුර්වල හා ක්‍රූරත්වයේ සඳහා මිනිසාගේ හැකියාව පිළිබඳ අව්‍යාජ දැනුවත් භාවයකින් යුක්ත වේ. ඒක අපේ දරුවෝ විශේෂ කොට අවධානයට ගත යුතුයි. දුර්වල හා ක්‍රූරත්වයේ සඳහා මිනිසාගේ හැකියාව පිළිබඳ අව්‍යාජ දැනුවත් භාවයකින් යුක්ත වේ. අප මේ කියවීමට සූදානම් වන කෙටි කතාව මගිනුත් ඔය කියන කාරණේ තහවුරු කරගන්නට පුළුවන්. සෝමරත්න බාලසූරිය නවකතා, කාව්‍ය හා කෙටි කතා මෙන්ම ප්‍රබන්ධ නොවන කෘතිද ප්‍රකාශයට පත් කර තිබේ. ඔහුගේ කැපී පෙනෙන කෙටි කතා එකතුව වන කරත්තය සමකාලීන සමාජ ගැටලු විමසා බලයි. අප අද විමසන කරත්තේ කෙටි කතාව ඒ නමින් යුක්ත මේ කෙටි කතා සංග්‍රහයෙන් උපුටාගත් කෙටි කතාවක්. මෙම කෙටි කතා සංග්‍රහයට 1992 දී ශ්‍රී ලංකා ප්‍රාන්ත සාහිත්‍ය සම්මානය එතුමට හිමි වෙනවා. ඒ වගේම 1993 දී ජනතා සාහිත්‍ය සම්මානයටත් පාත්‍ර වෙනවා. ඊට පස්සේ මේ කෙටි කතා සංග්‍රහය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙනවා. බාලසූරිය චිත්‍රපට තිර රචනාද කර ඇති අතර වාර්තා චිත්‍රපටවල පර්යේෂක අධ්‍යක්ෂවරයෙක්. ඔහු සෝබෝන් වෙතින් ආචාර්ය උපාධියක් ලබා ඇත. සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් ලංකාවින්ද නිර්මාණ සාහිත්‍යයක් ශාස්ත්‍රයේ නමක් ගත්ත විද්වතෙක් හැටියට මහාචාර්ය සෝමරත්න බාලසූරියන් අපට හඳුන්වා දෙන්න පුළුවන්. එතුමාගේ පොතපත පිළිබඳවත් අපි විමසලා බලමු. ඔබ මේ දකින්නේ එතුමා පළ කරපු ග්‍රන්ථ කීපයක පිටකවර කීපයක්. මම සහ නුඹ කියන කාව්‍ය සංග්‍රහයත්, සිහින දෙකක්, ඒ වගේම පඳුරු ගසා කිරි වැදිලා, කරත්තය, ඇල්බයා කැමු, සංග්‍රහිත සිංහල කෙටි කතා, ඒ වගේම සංග්‍රහිත සිංහල පද්‍ය සංග්‍රහය, කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට නිර්දිෂ්ට කෙටි කතා එකතුවක්, ඒ වගේම පද්‍ය කාව්‍ය එකතුවක් ඇතුළත් වන පොත් දෙකක්. ඒ පොත් දෙකේ සංස්කාරකවරයා විදිහටත් සඳහන් වෙන්නේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය මහත්මයා. එතකොට එතුමා අපේ සාහිත්‍යයට සුවිශාල දායකත්වයක් ලබා දෙන සාහිත්‍ය ධරයෙක් බව අපේ දරුවෝ මතකේ රඳවා ගත යුතු වෙනවා. ඔව්, අප පාඩමට පිවිසෙනවා කරත්තය. කරත්තය කෙටි කතාවට තේමාව පවතින්නේ කුමක්ද කියන එක මුලින්ම සලකා බලන්න ඕනේ. මෑත ඉතිහාසයේ අපේ රටේ තරුණ නැගටීම් දෙකක් සිද්ධ වෙනවා. එකක් 1970 අනෙක් නැගටීම සිද්ධ වෙන්නේ 1989. මේ නැගටීම් දෙක ගත්තහම එවකට ආණ්ඩු මේ තරුණ නැගටීම් වලට ප්‍රතිචාර දැක්වුවේ උණ්ඩයෙන්. විශේෂයෙන් මේ තරුණ නැගටීම් වලින් 89 නැගටීම පිළිබඳව අපට බොහෝ මතකයන් තියෙනවා. ඔබේ වැඩිහිටියන්ට ඒ අප්‍රසන්න අතීතය හොඳට මතක ඇති කියලා අප විශ්වාස කරනවා. දහස් ගාණක් තරුණ පිරිස් මියදුණු ඊටාම ඛේදනීය කැරැල්ලක් හැටියට ඒක සඳහන් කරන්න පුළුවන්. මම්මාවත්වල තරුණ ජීවිත ඝාතනය වෙලා තිබුණා. මන්සන්දිවල කළු පාට ටයර් සෑවල් මත තරුණ තරුණියන්ගේ දේහයන් ආදාහනය වෙච්ච ආකාරය අපට මතකෙට නැගෙනවා. ඒ වගේම මේ කැරැල්ලට නායකත්වය ලබා දුන්න දේශපාලන සංවිධානයට යාන්තමින් හෝ ගෑවුණු අය පවා එකල අත්අඩංගුවටපත් වුණා, හිරේ විලංගුවේ වැටුණා, වද හිංසනයන්ට භාජනය වුණා, සමහරු ඝාතනය වුණා. 89 අපේ රට උතුර සහ දකුණ කියන දෙපැත්තෙම ගිනි ඇවිලිච්ච කාලයක් විදිහට සලකන්නට පුළුවන්. මේ කෙටි කතාවට පසුබිම් කොටගන්නේ 89 තරුණ නැගිටීම. මම ඔය විස්තරය ඔබට ඉදිරිපත් කළේ මේ කෙටි කතාවේ තේමාව වඩාත් හොඳින් ග්‍රහණය කර ගැනීමට ඒ පසුබිම පිළිබඳ කාරණා වැදගත් වෙන නිසා. බලමු අපි 1980 ගණන් වලදී සිදු වූ රාජ්‍ය විරෝධී කැරලි පසුබිම් කරගෙන ලියවී තිබෙන මෙම කෙටි කතාවෙන් සමකාලීන සමාජ දේශපාලන පරිසරයේහි යථා ස්වභාවය ප්‍රතිනිර්මාණය කිරීම කතුවරයාගේ අරමුණයි. සමකාලීන සමාජ දුබලතා හේතුවෙන් පීඩණයට පත් තරුණ පරපුරේ අපේක්ෂා මානව දයාවෙන් යුතුව
විවරණය කරන්නේ කෙටි කතාවේ ශිල්පීය ලක්ෂණ පිළිබඳ කතුවරයාගේ මනා පරිච්ඡේද ප්‍රකට කරමිනි. මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ අත්දැකීමක සෙවණැල්ල මේ කෙටි කතාවේ වස්තු විෂය තුල අන්තර්ගතයි කියලා අපට හිතන්නට පුළුවන්. ඒ තරමටම මේ අත්දැකීම අව්‍යාජව අපූර්ව ආකාරයෙන් එතුමා කෙටි කතාව බවට පරිවර්තනය කරනවා. කතා පුවතට අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. කෙටි කතාවක් ਵਿਚාරයට භාජනය කරනකොට කතාවේ අරමුණ කුමක්ද කියන එක පළමුව පැහැදිලිව නිශ්චිතව දක්වන්නට ඕනේ. ඊළඟට ඒ කතා පුවත අපට සාරාංශ වශයෙන් ගෙනහැර පාන්නට සිද්ධ වෙනවා. ඉන් පසුව තමයි ඒ කතාවේ චරිත, භාෂාව, ජීවන දෘෂ්ටිය, කතාවේ ආකෘතියේ තියෙන විශේෂතා, කතන ක්‍රමය ආදී දේවල් පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ. අපේ දරුවෝ මේ රූපවාහිනී පාඩම් වලින් කෙටි කතා කීපයක් මීට පෙර නරඹලා තියෙන නිසා දැන් මේ ක්‍රමවේදය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතයි කියලා අප විශ්වාස කරනවා. ඒ ක්‍රමවේදය ග්‍රහණය කරගන්න කෙටි කතා ਵਿਚාරයට භාජනය කරනකොට ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න. සැලකිය යුතු උගත්කමක් සහිත මැදිවියේ පසුවන රණසිංහ නම් කරත්තකරුවෙකුගේ චරිතය මූලික කොටගත් සිද්ධි සමුදායක් දිගහැරෙන පරිදි කතාව ඉදිරිපත් කෙරේ. කරත්තේ කෙටි කතාව මැදිවියේ පසුවන කරත්තකරුවෙකුගේ චරිත ක්‍රියාවලියට සම්බන්ධ සිදුවීම් පෙළක් සමග තමයි අප ඉදිරියට එන්නේ. එහිදී තෝරාගෙන තිබෙන කතන ක්‍රමය ප්‍රථම පුරුෂ වුවත් කේන්ද්‍රීය චරිතයේ සිටිවිලි නිරූපණයේදී ඇතැම් තැනක උත්තම පුරුෂ කතනාඛ්‍යානයේද යොදා ගන්නවා. දැන් අපේ දරුවෝ දන්නවා. කතාව කීමේදී රචකයා සිටින්නේ කොතැනද කියන සාධකය තමයි අපි කියන්නේ දෘෂ්ටි කෝණය කියලා. නැත්තම් කතන ක්‍රමය කියලා. එතකොට ප්‍රධාන වශයෙන් අපේ කෙටි කතා නවකතා කරුවෝ භාවිත කරන කතන ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රථම පුරුෂ කතන ක්‍රමය, උත්තම පුරුෂ කතන ක්‍රමය, ඒ වගේම බහුආත්ම භාෂණ කතන ක්‍රමය, නාට්‍යමය කතන ක්‍රමය ආදී විදිහට ඒවා මේ වෙනකොට අපේ දරුවෝ දැනගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. පොද කෙටි කතා අධ්‍යයනයේට පෙර ආතුව කෙටි කතා විචාර මූලධර්ම පිළිබඳව ඔබට උගන්වනවා. ඊට පස්සේ තමයි කෙටි කතා විචාරයට භාජනය කරන්නේ. ඒ අනුව මේ කෙටි කතාවේ කතන ක්‍රමයේ පවතින සුවිශේෂීතාව තමයි මූලික වශයෙන් රචකයා ප්‍රථම පුරුෂ කතන ක්‍රමයේ භාවිත කරනවා. නමුත් ඇතැම් තැන්වලදී උත්තම පුරුෂ කතනාඛ්‍යානයට, උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට සූක්ෂමාකාරයෙන් මාරු වෙලා තියෙනවා. ඔබ කතාවක් කෙටි කතාවක් කියවනකොට එය ඔබේ විභාග කටයුත්තකට අධ්‍යයනය කිරීමට නියමිත ප්‍රබන්ධයක් නිසා උඩින් පල්ලෙන් කියවා රස විඳීම පමණක් නෙමෙයි කළ යුත්තේ. ඒ කෙටි කතාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. දෙතුන් වතාව කියවන්නට ඕනේ. කියවලා ඒ කෙටි කතාවේ අන්තර්ගතයේ සුවිශේෂතා පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කියවනකොට ඔබට වැටහෙයි මේ කෙටි කතාවේ දෘෂ්ටි කෝණයේ තියෙන සුවිශේෂී භාවය තමයි ප්‍රථම පුරුෂ කතන ක්‍රමය ප්‍රධාන වශයෙන් භාවිත කරන අතර අර රණසිංහ නම් කරත්තකරුවාගේ සිතිවිලි නිරූපණය කරන අවස්ථාවලදී රචකයා උත්තම පුරුෂ කතන ක්‍රමයට මාරු වෙනවා. ඔව්. කතාවේ ආරම්භක සිද්ධි අවස්ථා නිරූපණයට අපි අවධානය යොමු කරමු. පොලිස් අත්අඩංගුවට පත්වන රණසිංහගේ කරත්තය පොලිස් රියදුරා විසින් පොලිසියට දක්කාගෙන එන සිද්ධි අවස්ථාවෙන් තමයි කතාව පටන් ගන්නෙ. සියුම් උත්ප්‍රාසයක් නැගෙන ආකාරයට කතාවේ ආරම්භක සිද්ධි අවස්ථා නිරූපණය ඉදිරිපත් වෙනවා. බලමු අපි. කටුකම්බි ගසා වැලිගෝනි දමා ආරක්ෂක වලල්ලකින් වට කරන ලද පොලිසියට කරත්තේ දක්කාගෙන එනු ලැබුවේ පොලිස් රියදුරාය. පොලිස් නිල ඇඳුම් පැළඳ කරත්තය දක්කාගෙන එනු ලැබූ ඔහු දුටු කවුරුත් සිනාව මැඩ බියෙන් මෙන් ඉවත බලාගත්හ. රයිපලය අතින්ගෙන මුරසේවේ යෙදී සිටි පොලිස් රාලහාමිට බකස් ගා හිනා ගියේය. රියදුරු රාලහාමි මුවින් නොබැන හිස පහත් කරගෙන කරත්තේ දක්කාගෙන ගියේ තමා පොලිස් නිල ඇඳුමින් සිටියද රියදුරු නිසා එතුමට කරත්තේ දක්කන්නත් සිද්ධ වෙලා. තියුණු සමාජ උත්ප්‍රාසයක් ඉස්මතු කරමින් තමයි කතාවේ ආරම්භය කෙටි කතා කරුවා ගන්නෙ. ඊළඟ සිද්ධි අවස්ථාවත් ඊටාම අපූර්වයි. සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයෙකු කරත්තකරුගෙන් ප්‍රශ්න කරනවා. දැන් පොලිසියට අරගෙන ආව මේ කරත්තකරුවා සාමාන්‍ය පොලිස් රාලහාමි කෙනෙක්
ඔහුගෙන් ප්‍රශ්න කරමින් යම් යම් දේවල් සටහන් කරගන්න අවස්ථාව අපට ඉදිරිපත් වෙනවා. මනසේ මැවෙනවා මේ සිද්ධි අවස්ථා. ඉදිරිපත් කිරීමේදී මේ අවස්ථාවල සංවාදාත්මක භාෂාව යොදා ගැනීම නිසා නාට්‍යමය ස්වරූපයට කතාව හැරෙනවා. නම රණසිංහ. වයස 44යි. රක්ෂාව කරත්ත රස්සාව. විවාහකද? නැහැ. පදිංචිය කරත්තේ. මං අහන්නේ උපන්නේ කොහෙද කියලා. උපන්නේ දිවුල්ලෑව. පදිංචිය කරත්තේ. තමා ඉගෙනගෙන තියනවද? ඔව්. කීයටද? ජේෂ්ඨේ පාස්. තමා ඒ කාලේ ඔච්චර ඉගෙනගෙන ඇයි රස්සාවකට නොගියේ? ඇයි මම රස්සාවක් කරනවා? මං අහන්නේ උගත්කමට ගැලපෙන රස්සාවක්. එහෙම එකක් තියෙනවද? බලන්න කතා කරුවා ඉස්මතු කරන උත්ප්‍රාසයේ ප්‍රබලත්වය. ඔව් උගත්කමට ගැලපෙන රස්සාවක් නැහෙනේ. අදත් එහෙම තමයි සමාජයේ. බොහෝ දැන උගත් අයට හිමි තැන ලැබිලා නැහැ. ඊට වඩා අඩු සුදුසුකම් සහිත අය තමයි විවිධ කෙටි මාර්ග වලින් සමාජයේ ඉහළට නැගගෙන ඉන්නේ. කෙටි කතා කරුවා මේ සමාජ යථාර්ථය කොයිතරම් හොඳින් මේ සංවාදය හරහා අප හමුවට රැගෙන එනවද? ඊළඟට බලන්න දැන් පොලිසිය කියලා කියන්නේ මහජනයාට සමීපව සේවය කළ යුතු ආයතනයක් විදිහට දක්වන්නේ. නමුත් පොලිසියට මහජනයා බයයි. සාමාන්‍ය මිනිස්සු බොහෝ සෙයින් පොලිසියට බයයි. මේ ආයතනවල ප්‍රධානීන්ට වඩා ඉහළ නිලතල දරන නිලධාරීන්ට වඩා මේ පහළ ඉන්න අය තමයි ටිකක් සැරපරුස වැඩි. ලොක්කන්ට වඩා පොඩ්ඩු සැරයිනේ. ඒ ගතිය අපට පෙන්නනවා මේ අවස්ථා හරහා. නිල ඇඳුමේ අහංකාරයෙන් හිස උදුම්මා ගත්තද කරත්තකාරයාගේ අධ්‍යාපන සුදුසුකම් මැසූ විට හීනමානයට පත්වන රාලහාමි කෝපයක් ආරූඪ කර ගැනීම. එහෙම තමයි. පුද්ගලයන්ගේ තරාතිරම කුමක්ද කියන එක ගැන හිතන්නෙත් නැහැ. එහෙම නොහිතා සමහර අවස්ථාවලදී ඔය සේවාවන් වල යෙදෙන අය කටයුතු කරනවා. ඒ පුද්ගලයන්ට අවමානයක් අපහාසයක් ඇති වෙන ආකාරයට. ඒවා සාමාන්‍ය සුලභ අත්දැකීම් අපේ සමාජයේ බොහෝ අයට. දැන් රණසිංහගේ කරත්තකරුවගේ අධ්‍යාපන සුදුසුකම් අහපු රාලහාමිට Tamanට එතර සුදුසුකම් නැහැනේ කියන හැඟීමත් එක්ක කිසියම් හීනමානයක් ඇති වෙනවා. ඒත් සමගම කරත්තකරුවා පිළිබඳව කෝපයක් උද්ගත වෙනවා. ඒ ආරූඪ කරගත්ත කෝපයෙන් තමයි ඊළඟට කටයුතු කරන්නේ. හොඳට හිතා ගන්නවා. අහන දෙයට විතරක් උත්තර දෙනවා. නිකම් පඬිතකම් කතා කරලා උගත්කම් පෙන්වන්න ගිහින් මැරුම් කන්න එපා. හොඳට හිතා ගන්නවා මේ ඉන්නේ කොහේද කියලා. නීති විරෝධී ක්‍රියාවක් නොකරපු කෙනෙකුට කොහේ කියලා මොකද ඇත්ත කතා කරන්න. නීති විරෝධී ක්‍රියා කරපු කෙනෙකුට තමයි ඒ බඳු තැන්වල බයෙන් පැකිලීමෙන් කටයුතු කරන්න වෙන්නේ. එහෙම නීති විරෝධී වැඩක් නොකරපු මිනිස්සෙකුට බය වෙන්න හේතුවක් නැහැ. මේ කරත්තකරුවා එහෙම කෙනෙක්. රණසිංහගේ සිතිවිලි තුලින් සමකාලීන සමාජ ක්‍රමය විවේචනයට ලක් කිරීම. මගේ රැකියාව මට සුදුසුයි. එය තව කෙකුට පෙනෙන්නේ නුසුදුසු එකක් හැටියටය. උගත්කමට සුදුසු රැකියා කිසිවෙක් කරද්ද? ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය ඇතුළුව මම ජ්‍යෙෂ්ඨය හොඳින් සමත් වී සිටිමි. දෙමළ මුදලාලිලා සමග මම කතා කරන්නේ දෙමළෙනි. මා සමග උගත් ෆිල්ම් ෆෙයා සංගරාවෙන් නර්ගීස් ඇතුළු රූමත් නිලියන්ගේ පින්තූර කපා අලවමින් සිටි ගුණරත්න අද ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙකි. ඩිමයි කොළවල දවස පුරා සුද්ධ ගණිත ගැටලු විසඳූ මම කරත්ත දක්කමි. ප්‍රශ්න කළ යුත්තේ ඔවුන් ඒ තැන්වලට යොමු වූයේ කෙසේද යන්න මිස මගේ රැකියාවේ නුසුදුසුකම ගැන නොවේ. කෙටි කතා කරුවා ඉදිරිපත් කරන ජීවන දෘෂ්ටිය සමාජ දැක්ම කොච්චර ගැඹුරු එකක්ද කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ප්‍රශ්න කළ යුත්තේ පුද්ගලයන් මේ තැන්වල ස්ථානගත කරලා තියෙන සමාජ ක්‍රමය ගැන මිසක පුද්ගලයන් ගැන නෙමෙයි. කරත්තකරුට පහර දීමට ගොස් රාලහාමි ඇදවැටීම හා කරත්තකරු පොලිස් නිලධාරීන්ගේ අමානුෂික වදහිංසනයන්ට ලක්වීමේ අවස්ථාව ඊළඟට ඉදිරිපත් කරනවා. ඒකත් ඊටාම රසබර විදිහට ඉදිරිපත් වෙන්නේ. තමාගේ ළඟම මිත්‍රයෝ කවුද? ගොනයි බල්ලයි. මොකා යකෝ? කරත්තේ අදින ගොනයි පඩංගුවේ ඉන්න බල්ලයි. රාලහාමි නැගිට්ටේය. අඩි 6-7ක් දිග මේසේ වටා දිගු අඩි තබමින් කොට බිත්තිය පිටුපසින් කරකැවී එත්ම කරත්තකරු අන්දමන්ද වී පිටුපස බැලුවේය. මේ කෙටි කතාවේ සිද්ධි අවස්ථා ඉදිරිපත් කරනකොට ත්‍රාසය, ඒ වගේම උත්ප්‍රාසය, කුතුහලය ආදී හැඟීම් ප්‍රබලව ඉස්මතු කරනවා. මිනිසෙකුට ඉසිලිය නොහැකි තරමේ බරපහරක් කරත්තකරුගේ කම්මුලට එල්ල විය.
වැරදී ගිය පහරේ වේගය නවතාගත නුහුණුව පය ලිස්සා ගොස් කකුල් පටලැවි දන බිම ඇනි දෑත් බිම ඔබා දෑතට අස්සෙන් යටිකුරු මුහුණින් යුතුව කරත්තකරු දෙස බැලීය. රාලහාමි කරත්තකරුට එල්ල කරපු පහරින් කරත්තකරු බොහොම පහසුවෙන් බේරෙනවා. රාලහාමිට තමන්ව පාලනය කරගන්න බැරුව ගිහිල්ලා බිත්තියේ හැප්පෙනවා. ඒ සිදුවීම තමයි මේ නිරූපණය කරන්නේ. ඉන්පස්සේ රාලහාමි කෝපයෙන් උරනව කරත්තකරුවට තවත් පොලිස් නිලධාරියෙක් සමග පහර දෙනවා. අමානුෂික වද හිංසනයන්ට මේ මිනිස්යාව ලක් කරනවා. ඒ වන විට ඉරියව්වෙන් නැගිට සූදානමින් සිටි රාලහාමි ඔහුගේ ඉල ඇන්දට පාපහරක් කෙල්ල කළේය. කරත්තකරු පිටුපසට වීසි වී යත්ම අනෙක් රාලහාමි ඉදිරියට නැමී අත්පොඩි තලා උඩ පැන මුහුණට පහරක් දුන්නේය. අවුවට වේලීමෙන්ද වැස්සට තෙමීමෙන්ද කළු වී පදම් වී තරමක් දියව ගොස් තිබුණ ඔහුගේ කම්මුල් පිපිරෙන්නට මෙන් ඉදිමී ආවේය. මේ අත්අඩංගුවටපත් වෙලා ඉන්නේ වරදක් කරපු කෙනෙක්ද නැති කෙනෙක්ද කියන එක ගැන කිසිදු වග විභාගයක් නැතිව පහර දෙනවා. වද හිංසනයන්ට පමුණුවනවා. අපේ පොලිසියේ ස්වභාවය ඒක. එතකොට මේ යථාර්ථය කෙටි කතා කරුවා තමන් අත්විඳි අත්දැකීමක් ලෙස ඊ타ත්ම අපූර්වට ඉදිරිපත් කරනවා. අහිංසක කරත්තකරුවා කිසි වරදක් නොකොට තමන්ගෙන් අහපු ප්‍රශ්නවලට තමන් දන්න උත්තරේ දුන්න වරදට දඩුවම් ලබනවා. උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කරත්තකරුගෙන් ප්‍රශ්න කිරීම හා ඔහුගේ උගත්කම හා ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳ ඔවුන් මවිතයට පත්වීම. අපේ දරුවෝ මේ කෙටි කතාව කියවලා ඇති කියලා මම විශ්වාස කරනවා. සම්පූර්ණයෙන් කෙටි කතාව කියවන්න ඕනේ. දෙතුන් වතාවක් කියවලා මේ කාරණා ග්‍රහණය කරගන්න මහන්සි ගන්න ඕනේ. දැන් අර මුලින් සඳහන් කරපු සිද්ධි අවස්ථාවෙන් පස්සේ ඒ කීවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එකතු වෙලා කරත්තකරුවට පහර දීලා තුවාල සිදු කරලා එයා හිරේ දානවා. රිමාන්ඩ් බන්ධනාගාරයට දානවා. ඊට පස්සේ හවස් යාමේ බොහොම වේදනාවෙන් තවත් ඒ වගේ පිරිසක් එක්ක තමයි එයා ඒ කුටියට වෙලා ඉන්නේ, හිර කුටියට වෙලා ඉන්නේ. හවස් වරුවේ නැවත මේ කරත්තකරුවා එළියට ගන්නවා. අරගෙන එක්තරා කාමරයකදී ඔහු ප්‍රශ්න කිරීමට භාජනය කරනවා. එහිදී උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තමයි ඔහුව ප්‍රශ්න කරන්නේ. ඒකත් ඊටාම රසවත්ව සහ සමාජ යථාර්ථයේ පිළිබඳව තියුණු උපහාසයක් නැගෙන ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා. තමා එදා රාත්‍රියේ ත්‍රස්තයන්ට කෑම උයලා දුන්නද? මම කීප දෙනෙකුට කෑම උයලා දුන්නා. මම දන්නේ නැහැ ඒ ත්‍රස්තයෝද නැද්ද කියලා. ඇයි උයලා දෙන්න හිතුනේ? මම උයන්න ලෑස්ති කර උන්නේ හැන්දෑවට. ඒ අයටත් කෑම ටිකක් උයලා දෙන්න කියලා කිව්වා. ඒ කවුරුත් කලින් දැනගෙන උන්නේ නැද්ද? නැහැ. දන්නේ අඳුරන්නේ නැති අයට කන්න වෙලා දීමේ සිරිතක් තියනවද? බඩගින්නේ ඉන්නවා නම් මිනිහෙකුට නෙමේ සතෙක් සිව්පාවෙකුටවත් කන්න දෙනවා තියෙන හැටියට. බලන්න මේ කරත්තකරුවගේ මානසික භාවය, මනුෂ්‍යත්වය බඩගින්නේ ඉන්නවා නම් සතෙක් සිව්පාවෙකුටවත් කන්න දෙනවා තියෙන හැටියට. කොයිතරම් යහපත් මිනිසෙක්ද? නමුත් ඒ යහපත් මිනිස්කම් නීතිය අයිතු ලෙස භාවිත වන තැන්වලදී යටපත් වෙලා මර්ධනය වෙලා යන ආකාරය අතිශය ඛේදනීයයි. කරත්තකරුවා ඊට පස්සේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනවා. පෙරට්ටුවකට ඉදිරිපත් කරාට පස්සේ ඔහුව රැගෙන යනවා ඔහුගේ අයියාගේ නිවසට. අපි අවස්ථාවක් බලමු. පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් පසු කරත්තකරු ඔහුගේ අයියාගේ නිවසට රැගෙන යාම හා එහිදී ඔහුගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ අවබෝධ කරගන්නා නිලධාරීන් මවිතයට පත්වීම. දැන් අයියාගේ නිවසේ පරණ ට්‍රංක පෙට්ටියක තිබ්බා මෙයාගේ පොතපත සහතිකාදිය. ඒ ටික පරීක්ෂා කරලා බලනකොට මේ කරත්තකරුවා නිකම්ම නිකමෙක් නෙමෙයි සැලකිය යුතු උගත්කමක් සහිත ඉංග්‍රීසි මහද්දියෙන් ජ්‍යෙෂ්ඨය දක්වා ඉගෙනගත්ත කෙනෙක් කියන කාරණේ තේරුම් ගන්නවා. ඒ අනුව කරත්තකරුවා ගැන පමණක් නෙමෙයි එයාගේ සහෝදරයාත් සමහර ප්‍රශ්න වලට ඉංග්‍රීසියෙන් උත්තර දෙනකොට අර උසස් පොලිස් නිලධාරීන් දෙන්න පුදුමයටපත් වෙනවා. කවුද මේ? මල්ලි. මිනිහාගේ බඩමුට්ටු පොත්පත් මෙහි තියනවාද? ඔව්. රාලහාමි ඒවා එකිනෙක පිරික්සන ලදී. ඉන් පොත් දෙකක පසුපස කවරේ වූ රැවුල්කාරයන් දෙදෙනෙකුගේ ඡායාරූප දුටු ඔහු ඒ දෙක වහා අත්අඩංගුවට ගත්තේ තම කබායෙන්ම දූලි පිසදා ඉහළ නිලධාරියා අත තැබීය. ඒ ෂේක්ස්පියර්ගේ මැක්බත්ගේ සහ තාගෝර්ගේ චිත්‍රයි. අපට මතකයි ඒ කාලේ කණින් කොණින් කියවෙනවා.
ගම්පෙරළිය නවකතාව අතේ තියාගෙන හිටපු තරුණයොත් අත්අඩංගුවටපත් උනායි කියලා. ඒ බඳු කිසිදු වග විභාගයකින් තොරව තරුණයන් අත්අඩංගුවටපත් වෙච්ච වද හිංසනයන්ට ලක් වෙච්ච යුගයක් ඒ යුගය. ඊළඟ සිද්ධි අවස්ථාව ගත්තහම දැන් අර රාලහාමි හිතුවේ මේ චේගුවේරා වැනි විප්ලවකාරයන්ගේ පොතපත වෙන්න ඇති කියලා අර රැවුල්කාරයෝ තුන්දෙනෙක්ගේ රූප සහිත පොත් දැක්කහම. නමුත් උසස් පොලිස් නිලධාරීන් දෙන්න තේරුම් ගත්තා ඒ සාහිත්‍යකරුවෝ නාට්‍යකරුවන්ගේ ඡායාරූප සහිත පොත් කියලා. තමුසේ ඒ කාලේ නාට්‍යකාරයෙක් වගේ. ඒ කාලේ අපට නියම කරලා තිබුණ පොත්. ඒ කාලේ හැටියට මිනිහට හොඳ රස්සාවක ඉන්න තිබුණා. OIC අනෙක් නිලධාරියාට ඉංග්‍රීසියෙන් නමුත් රහසින් කියන්නාක් වැනි ස්වරයකින් කීවේය. ඒක තමයි සර්. තම දෙබසට ඉංග්‍රීසියෙන් උත්තර බැඳි ගමයාගේ පිළිතුරින් නිලධාරීන් දෙදෙන වික්ෂිප්ත වූහ. කවුද මේ ගමයා? රණසිංහගේ අයියා. අයියයි මල්ලි දෙන්නම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හොඳට ඉගෙන ගත්ත අය. අයියා කරන්නේ ගොවිතැන්, මල්ලි කරත්ත රස්සාව. දැන් මේ ප්‍රශ්න කිරීම, විභාග කිරීම, පරීක්ෂා වලින් අනතුරුව මේ කරත්තකරුවා කිසි වරදක් කරපු කෙනෙක් නෙමෙයි. ඔහු මේ ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ තැනැත්තෙක් නෙමෙයි කියන එක ඒත්තු ගත්තට පස්සේ ඔහුව නිදහස් කරලා හරින්නේ කියලා නියෝග ලැබෙනවා. නමුත් ඒ රාජකාරිය පවරපු පොලිස් රාලහාමිට ඒක අමතක වෙනවා. ඒ තරම් නොසැලකිල්ලෙන් තමයි මේ කටයුතු ඒගොල්ලෝ කරන්නේ. මේ අතර පැමිණි රාලහාමි මෝඩයාද යවන්න කිව්වා. තව ටිකෙන් ඒකත් අමතක වෙනවා. කියමින් කූඩුවේ දොර හැරියේය. දැන් ඉතින් යනවා යන මගුලක. දැන් මෝඩයා කවුද කියන කාරණේ අපට හිතාගන්න ඉඩ හරිනවා කෙටි කතා කරුවා. එයා ඒවා අපට විස්තර කරන්න යන්නේ මේ සිද්ධි අවස්ථාවන්ගෙන් කවුද මෝඩයා කියන කාරණේ හිතා ගන්නට පාඨකයාට ඉඩ සපයනවා. නිදහස් වූ කරත්තකරු තම කරත්තයේ මිස ගොනා නොමැති බව දැක පොලිස් නිලධාරියාගෙන් ගොනා දෙන ලෙස ඉල්ලීම. හරි වටිනා සිද්ධි අවස්ථාවක් සංවාද ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. රාලහාමි ගොනා තමුසරත් වැඩිය ගොනෙක් කොහෙන්දෝයි පණ බේරාගෙන යනවා. තවත් වද නොදී. තව පෑය ඇඳිරි නීතියට. නැත්තම් මැරුම් කන්නයි වෙන්නේ. තමුස යනවද නැත්තම් ආයේ කූඩුවට යනවද? මට යන්න ගොනා ඕනේ. ඇයි තමුසේ වගේ ගොනෙකුට ඔය කරත්තේ අදින්න බැරිද? මං කියන්නේ මට මගේ ගොනා ඕනේ කියන එකයි. තමුසේ ගොනා හොයනවා. මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගොනාට මොනවා වෙයිදෝයි? ඔව්. තිරිසන් සතුන්ටත් වඩා බොහොම පහත් තත්වයකට මිනිස් සමාජය ඇද වැටී තිබුණු කාලවකවානුවක්. ම්ලේච්ඡත්වය, තිරස්චීන භාවය රජ කරපු කාලවකවානුවක්. ඒක තමයි මේ කෙටි කතා කරුවා කියන්නට වෙරදරන්නේ. දිග අඩි තබමින් සතකු වට කරන්නාක් මෙන් ඔහු රාලහාමි දෙසට ළඟා වන්නට විය. කරත්තකරුගේ දකුණත 이르දියකින් මෙන් දික් වී රාලහාමි ඇදගත්තාසේ විය. වැලමිටෙන් අල්ලා කරකවා වීසි කරන ලද රාලහාමි විසි වී ගොස් කෙටි බිත්තිය පාමුල වැටි ඒට හේතු වී සිටියේය. කෙටි මැසින් තුවක්කුව කරත්තකරුගේ අතට හුරු නැතත් එහි හුරු බුහු ටිකම ඔහු ප්‍රිය කළේය. තමා කැඩෙට් බටයෙකුව සිටියේදී පස්කන්දේ සවිකල ලාංඡනයට හැර කිසිම සතෙකුට තුවක්කුවක් එල්ල කර නැති බව ඔහුට සිහිවිය. දැන් කරත්තකරු ප්‍රචණ්ඩ හැසිරීමක් ප්‍රකට කරනවා. මෙච්චර වෙලාවක් මේ පොලිස් රාලහාමිලා දුන්න දසවද උපේක්ෂාවෙන් දරා ඉවසාගෙන හිටපු කරත්තකරුවගේ ඉවසීමේ සීමාවන් පැනලා යනවා. ඒ වෙන මොකක් නිසාවත් නෙමෙයි. තමන් මෙච්චර කාලයක් ජීවත් වුණේ කරත්ත රස්සාවෙන්. තමන්ගේ ජීවිතයට සහාය වුණේ කරත්තේ බඳින ගොනයි පඩංගුවේ බුදිය ගන්න බල්ලයි දෙන්න. මිනිස්සුන්ට වඩා කරත්තකරුවා මේ සත්තු දෙන්නට ඇලුම් කරා. ඔවුන් සමග තමන්ගේ දුක සැප තනිකම බෙදා හදාගත්තා. මනුෂ්‍ය සමාජයට වඩා තිරිසන් සතුන් ළඟ ಗುಣධර්ම තියෙන බව කරත්තකරුවා වටහාගෙන ඉන්නට ඇති. දැන් පොලිසියේ තමන් අත්අඩංගුවට ගත්තට පස්සේ තමන්ගේ කරත්තයත් පොලිසියට අරන් ආවා. ඒ රැගෙන එනකොට කරත්තේ බැඳි ගොනා හිටියා. දැන් කරත්තකරුවා නිදහස් කරලා යවනකොට කරත්තේ විතරක් තියෙනවා ගොනා නැහැ. ගොනාට කුමක් වෙන්නට ඇද්ද? කෙටි කතා කරුවා ඒක අපට විස්තර කරන්න හිතා ගන්න ඉඩ අරිනවා. සමහර විට
පොලිසියේදී කරත්තකරුවාගේ ගොනා ඝාතනය කරලා මස් අරගෙන අනුභව කරන්නට ඇති. දැන් කරත්තකරුවාට ගොනා ඉල්ලනකොට පොලිස් රාලහාමි දක්වපු ප්‍රතිචාරය නිසා කේන්ති යනවා. ඒ නිසා යා රාලහාමිට පහර දෙන්නට සැරසෙනවා. අතට තුවක්කුවක් අහු වෙනවා. මේ තුවක්කුවෙන් රාලහාමිට වෙඩි තිබ්බද නැද්ද කියන එක අප විසඳා ගත යුතු දෙයක්. කෙටි කතා කරුවා එතනින් කතාව ඉවර කරනවා. කෙටි කතාවල ස්වභාවය එහෙම තමයි. කිසියම් සිද්ධිදාමයේ උච්ච තැනකට ගෙනැල්ලා එතනින් කතාව අවසන් කරපුවාම එතනින් එහාට පාඨකයාට හිතන්නට ඉඩ සලස්සනවා. කිසියම් තීරණයකට නිගමනයකට එම පාඨකයා සතු කාර්යයක්. ඊට ඉවහල් කරගත හැකි සාධක පාඨකයා ඉදිරියේ ඉදිරිපත් කිරීම තමයි කෙටි කතා කරුවා කරන්නේ. පාඨකයා ජූරිය පාඨකයා නැමැති ජූරිය ඉදිරියේ ඒ සිදුවීමට අදාළ කාරණා ඉදිරිපත් කරනවා. අන්තිමට මොකක්ද උනේ කියන එක පාඨකයා නැමැති ජූරියට තීරණය කරන්නට ඉඩ හරිමි. කෙටි කතාවේ ස්වභාවය ඒකයි. කරත්තේ කෙටි කතාවත් අවසාන වෙන්නේ අන්න ඒ වගේ තැනකින්. දැන් එතකොට අපේ දරුවන්ට මේ කතාවේ සිද්ධි අවස්ථා ටික අපි මේ ලුහුඩින් සාකච්ඡා කරගෙන ගියේ. ඒවා හොඳට පැහැදිලි ඇති. ඔබ කෙටි කතාව කියවපුවාම මේ කතා පොතිතා හොඳින් මතකේ රඳවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි මේ කෙටි කතාවේ තියෙන විශේෂතා මොනවද? මේකේ කලාත්මක නිර්මාණ ලක්ෂණ කවරේද කියන එක විමසලා බලලා චරිත ගැන, භාෂා ලක්ෂණ ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. කලාත්මක ලක්ෂණ. කරත්තේ කෙටි කතාවේ අපට හමුවන කලාත්මක ලක්ෂණ. මේ කෙටි කතාවේ මුල් තැන හිමි වෙන්නේ කතා පුවතට නොව සිද්ධි නිරූපණයට. ඉදිරිපත් කරන අවස්ථා හා සිද්ධි තුල ත්‍රාසයද, කුතූහලයද, උත්ප්‍රාසයද ගැබ්ව පවතිනවා. දැන් මේ සිද්ධි අවස්ථාව අපි කලිනුත් ඔබට ඉදිරිපත් කරා බලන්න. රාලහාමි නැගිට්ටේය. අඩි 6-7ක් දිග මේසය වටා දිගු අඩි තබමින් කොට බිත්තිය පිටුපසින් කැරකැවි එත්ම කරත්තකරු අන්දමන්ද වී පිටුපස බැලුවේය. කුමකින් කුමක් ඊළඟට සිද්ධ වෙයිද කියන කුතුහලය පාඨකයාගේ මනසට පිවිසෙනවා. ඒ වගේම තැතිගත් මනෝභාවයකින් තමයි පාඨකයා කතාව ඉදිරියට කියවගෙන යන්නේ මේ සිද්ධි අවස්ථා නිසා. ඒකයි කිව්වේ ත්‍රාසය, කුතුහලය හා උත්ප්‍රාසය මේ කෙටි කතාවේ සිද්ධි නිරූපණයන්ගෙන් ඉදිරිපත් කරනවා. ප්‍රමුඛතාව දෙන්නේ කතා පුවතට නෙමෙයි සිද්ධි නිරූපණයට. මේ කෙටි කතාවේ තියෙන සුවිශේෂී ලක්ෂණ ඒකයි. හරියට අපේ ඇස් ඉදිරිපිට පෙනෙන්න සිද්ධ වෙන සිදුවීම් මාලාවක් විදිහට කතාවේ සිද්ධි කෙටි කතා කරුවා අප ඉදිරියට අරන් එනවා. ඒ සිද්ධි නිරූපණයට ප්‍රමුඛතාව දී කතාව ගොඩනගා තිබීම නිසා. සමකාලීන සමාජ දේශපාලන යථාර්ථය උත්ප්‍රාසයට නගා තිබීම මේ කෙටි කතාවේ තවත් වැදගත් කලාත්මක ලක්ෂණයක් විදිහට අපට හඳුන්වා දෙන්න පුළුවන්. සාහිත්‍ය කරුවා වක්‍රව බොහෝ දේවල් අඟවනවා මිසක ඍජුව ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. ඍජුව කීම සාහිත්‍ය නෙමෙයි. ඒක වාර්තාව. වක්‍රව යම් යම් දේ ඉදිරිපත් කිරීම තමයි වක්‍රෝක්තිය තමයි සාහිත්‍ය කරුවාගේ ප්‍රකාශන ක්‍රමය. ඒ අනුව මේ කෙටි කතාවේ මේ සිද්ධි අවස්ථා මගින් සමකාලීන සමාජ දේශපාලන තත්ත්වය පිළිබඳව උපහාසාත්මක හැඟීම් පාඨකයා තුළ උත්පාදනය කරනවා. නාට්‍යමය ආකෘතියක් යොදාගෙන තිබීම. අර කතාව මුල සිට අග දක්වාම ආඛ්‍යාන රීතියෙන් ඉදිරිපත් කරනවා වෙනුවට වැඩි ඉඩක් වෙන් කර ගන්නවා සංවාද භාෂාවට. චරිත පාත්‍රයන් අතර හුවමාරු වන දෙබස් සංවාදාකාරයෙන් තමයි කතාවේ වැඩි කොටසක් ඉදිරිපත් වෙන්නේ. ඒ දෙබස් සංවාද හරහා කතාවක් ඉදිරිපත් කිරීම නාට්‍යමය ආකාරය කියලා අපි හඳුන්වනවා. ඒතර මේ කෙටි කතාවේ ආකෘතිය තුළ ඔය නාට්‍යමය ස්වභාවය දකින්නට පුළුවන්. ඒක මෙහි විශේෂ ලක්ෂණයක්. ඒ වගේම අප මුල්නුත් සඳහන් කළා මේ කාරණය ප්‍රථම පුරුෂ කතනාඛ්‍යානයේ ප්‍රමුඛව යොදා ගන්නා අතර රණසිංහගේ සිතිවිලි නිරූපණයේදී උත්තම පුරුෂ කතන ක්‍රමයට මාරු වෙනවා. සාමාන්‍යයෙන් චරිතයක් කේන්ද්‍ර කොටගත් කෙටි කතාවක නවකතාවක ඒ චරිතයේ ආභ්‍යන්තරික සිතිවිලි නිරූපණයට ප්‍රමුඛතාවය දෙනවා නම් උත්තම පුරුෂ කතන ක්‍රමය තමයි ලේඛකයන් තෝරාගන්නේ.
මේ කෙටි කතාවේ ප්‍රථම පුරුෂ කතන ක්‍රමයේ භාවිත කරමින් සිද්ධි අවස්ථා විස්තර කරගෙන යන රචකයා කතාවේ කේන්ද්‍රීය චරිතය කරත්තකරුගේ චරිතය රණසිංහගේ චරිතයේ සිටිවිලි ඉදිරිපත් කරනකොට ප්‍රථම පුරුෂ කතකයා පැත්තකට වෙලා උත්තම පුරුෂ කතන ක්‍රමයට අවස්ථාව දෙනවා. ඒ කීවේ ඒ අදාළ චරිතය විසින්ම ඒ සිටිවිලි ප්‍රකාශ කරන ආකාරයට පත් කරනවා. ඒ විදිහේ වෙනසක් මේ කෙටි කතාවේ අපි දකිනවා. මගේ රැකියාව මට සුදුසුය. එය තවකෙකුට පෙනෙන්නේ නුසුදුසු එකක් හැටියටය. උගත්කමට සුදුසු රැකියා කිසිවෙක් කරද්ද. ඉංග්‍රීසි භාෂා සාහිත්‍ය ඇතුළුව මම ජ්‍යෙෂ්ඨය හොඳින් සමත් වී සිටිමි. දෙමළ මුදලාලිලා සමග මම කතා කරන්නේ දෙමළෙනි. දැන් මේ විස්තරයේ අවසානයේ රණසිංහ එසේ සිටුවේ කියලා කියන්නේ නැහැ කෙටි කතා කරුවා. රණසිංහගේ සිටිවිලි ඔහුගේම ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරලා ඉවර කරනවා. ඒක තමයි අපි කියවේ ප්‍රථම පුරුෂ කතනාඛ්‍යානයේ ප්‍රධාන වශයෙන් යොදාගෙන අවශ්‍ය තැන්වලදී උත්තම පුරුෂ කතන ක්‍රමයට මාරු වෙනවයි කියලා. ඊළඟට අපි සලකා බලන්න ඕනේ මේ කෙටි කතාවේ චරිත නිරූපණය කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව. දැන් මෙය චරිතයක් කේන්ද්‍ර කොටගත්ත කෙටි කතාවක්. අපේ දරුවෝ දන්නවා කෙටි කතා සුලභව ලියවෙන්නේ සිද්ධියක්, චරිතයක්, චරිතාංගයක්, උද්වේගකර භාවාවස්ථාවක් වගේ දෙයක් මූලික කරගෙන. ඔබට નિયમિત කෙටි කතා ටික අධ්‍යයනය කරපුවාම මේ කාරණේ හොඳට පැහැදිලි වෙනවා. ඔය කෙටි කතා අතර සමහර කෙටි කතා තියෙනවා සිද්ධියක් මුල් කරගෙන ලියපු කෙටි කතා. සමහර ඒවා චරිත මුල් කරගත්ත කෙටි කතා. දැන් මේ කරත්තේ වගේ කෙටි කතාවක් ගත්තාම චරිතයක් මූලික කොටගත්ත කෙටි කතාවක්. වහල්ලු කෙටි කතාව ගත්තාම චරිතයක් මූලික කරගත්ත කෙටි කතාවක්. ඒ වගේම සමහර කෙටි කතා තියෙනවා චරිතාංග. චරිතාංග කියන්නේ චරිතයක එක් සුවිශේෂී ලක්ෂණයක් විවරණය කිරීම සඳහා තමයි මේ බඳු කෙටි කතා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම කිසියම් මොහොතක කෙනෙකුගේ සිතට දැනුණු ප්‍රබල හැඟීමක් නිරූපණය කරන කෙටි කතත් අපට හම්බ වෙනවා. ඒවට කියන්නේ උද්වේගකර භාවාවස්ථා මූලික කොටගත්ත කෙටි කතා කියලා. දැන් මේ කෙටි කතාව චරිත කේන්ද්‍රීය කෙටි කතාවක්. එහෙම නැත්නම් චරිතයක් මුල් කොටගත්ත කෙටි කතාවක්. මෙහි ප්‍රධාන චරිතය බවට පත් වෙන්නේ රණසිංහ නමැති කරත්ත කරුවා. කේන්ද්‍රීය චරිතයේ හැටියට අපි මේ චරිතය සලකනවා. මේ කරත්ත කරුවා සාමාන්‍ය කෙනෙකුට වඩා යම් සමාජ අවබෝධයක් සහිත සැලකිය යුතු දැනුගත් මට්ටමක පසු වෙච්ච කෙනෙක්. ඔහුගේ උගත්කමට ගැළපෙන රස්සාවක ඔහු නොයදුනාට ඔහු කෙනෙකුට බරක් නැති ජීවනෝපායක යෙදලා ඉන්නේ. ඔහු ඒ ජීවනෝපාය පිළිබඳව පසුතැවීමකින් පසු වෙන බවකුත් පේන්නේ නැහැ. ඔව්. දැන් චරිතාංග නිරූපණයේදී කතුවරයා කරත්තකරුගේ චරිත ලක්ෂණ යථාර්ථවත් ලෙසත් අපූර්ව ආකාරයෙන්ුත් ප්‍රතිනිර්මාණය කරනවා. අපි බලමු කරත්තකරුගේ චරිතයේ මොන වගේ ලක්ෂණද අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. රණසිංහගේ බාහිර චරිත ස්වරූපය ඔහුගෙන් පළමුව ප්‍රශ්න කළ පොලිස් රාලහාමිගේ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරනවා. නවකතා කෙටි කතාවල චරිත නිරූපණය කියන එකේදී ඒ අදාළ චරිතයේ බාහිර කායික ස්වරූපය විස්තර කරන අවස්ථා තියෙනවා. ඊළඟට ඒ චරිතය මුහුණ දෙන විවිධ ජීවිත අවස්ථා ඉදිරිපත් කරමින් ඒ තුලින් ඒ චරිතයට ආවේනික ගුණාංග ඉස්මතු කරනවා. දැන් රණසිංහගේ බාහිර චරිත ස්වරූපය ඉදිරිපත් කිරීමට රචකයා යොදාගත් ක්‍රමය තමයි අර මුලින් ඔහුගෙන් ප්‍රශ්න කරන පොලිස් රාලහාමිගේ දෘෂ්ටියෙන් ඔහුගේ බාහිර ස්වරූපය විස්තර කිරීම. රාලහාමි මද විරාමයක් ගත්තේය. සැකකරුට නොදැනෙනසේ ඔහුගේ හිස සිට ඇඟිලි තුඩු දක්වා ඝනව වැඩි ගෙතී ඇති හිසකේ හා රැවුල දෙසද තනින් තන උස්ව මතුව ඇති සුදු හිසකේ දෙසද බුලත් කෑමෙන් දුර්වර්ණව ගෙවී යමින් තිබුණ දත් දෙපළ දෙසද බලා සිටියේය. අපට සාමාන්‍ය ගැමියෙකුගේ රූපය මනසේ මැවෙනවා. මැදිවිය ඉක්මෝමින් ඉන්න තැනැත්තෙක් තනින් තැන යෙදුණු කෙස් ගැන එහෙමත් සඳහන් කරනවා. රවුල කපලත් නැහැ, කොණ්ඩේ පිළිවෙලකුත් නැහැ, බුලත් පිට කාගෙන ඉන්නේ, සරමයි බැනියමයි ඇඳගෙන ඉන්නවා ඇත්තේ. දැන් මේ වගේ රූපයක් අපේ මනසේ ඇඳෙනවා. ඔහුගේ බාහිර ස්වරූපයය. ඔහුගේ අව්‍යාජ බව හා ඍජු ගති අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරයෙන් නිරූපණය කරනවා. මේ සංවාදය අපි මීට කලිනුත් ඔබට ඉදිරිපත් කළා. නම රණසිංහ,
වයස 44යි. රක්ෂාව, කරත්ත රස්සාව, විවාහකද නැහැ. ඔක්කොටම දෙන්නේ කෙටි පිළිතුරු. දීර්ඝ පිළිතුරු නෙමෙයි කෙටි පිළිතුරු ඔක්කොටම සපයන්නේ. පදිංචිය කරත්තේ. ඉතින් ඔහු ඇත්තම කියනවා. ඔහුට ගෙයක් දොරක් නැහැ. ඔහු කරත්තේ තමයි රෑ දවල් ගත කරන්නේ. මං අහන්නේ උපන්නේ කොහෙද කියලා. උපන්නේ දිවුල්ලෑවේ පදිංචිය කරත්තේ. බොහොම ඍජු පිළිතුරු ලබා දෙනවා අහන ප්‍රශ්න වලට හංගන කිසිවක් නැහැ. එකෙන් පේනවා රණසිංහ කියන කරත්තකරුවා අව්‍යාජ ඍජු ගති පැවතුම් වලින් යුක්ත පුද්ගලයෙක් කියන කාරණය. ඒ වගේම ඔහු යම් නිහඬ ගති පැවතුම් තියෙන කෙනෙක් බව අපට පේනවා. ඒ විතරකුත් නෙමෙයි. මිනිස් සමාජයේ කෙරෙහි කිසියම් කලකිරීමකින් මිනිසුන් වෙතින් ඈත්ව සතා සීපාවට හා ස්වභාව පරිසරයට ඇලුම් කරමින් හුදකලාව වාසය කරන පුද්ගලයෙක්. ඔහුට මේ සමාජ ක්‍රමයේ පිළිබඳව බරපතල කලකිරීමක් තියෙන්නට ඇති. ඒ නිසා තමයි මිනිස්සුන්ගෙන් ඈත් වෙලා කරත්තයක ජීවත් වෙන්නේ. කරත්තේ බදින ගොනත් එක්ක සහ කරත්තේ පඩංගුවේ ලගින බල්ලත් එක්ක පමණයි යාගේ කතා බහ ගනුදෙනු ආදිය තිබුණේ. මේ සත්තුත් එක්ක කතා කරනවා. දැන් අර උසස් පොලිස් නිලධාරීන් දෙදෙනා රණසිංහගෙන් අහනවා කා එක්කද කතා කරන්න කියපුවාම ගොනයි බල්ලයි එක්ක. මොන භාෂාවෙන්ද කතා කරන්න කියපුවාම ඒ වෙලාවට ගැලපෙන භාෂාවකින් කතා කරනවා කියලා කියනවා. එතනදී ලස්සන සිද්ධියක් විස්තර කරනවා. දැන් බල්ලට ඔයට බහැලා නාන්නේ කිව්වට ඒ කිව්වේ හැටිය බල්ලා ගිහිල්ලා ඔයට බහැලා නාන්නේ නැහැ. වෙට්ටුවක් දෙකක් දානවා, දුවනවා. එතකොට නපුරු වචනෙන්, අසභ්‍ය වචනෙන් යමක් කියපුවාම තමයි බල්ලා ඇවිල්ලා ඔයට බහැලා නාගන්නේ. අන්න ඒ විදිහට දැන් මෙයාගේ මේ සත්තු දෙන්නත් එක්ක තිබිච්ච සම්බන්ධය මිනිස් සමාජයෙන් දුරස්ව ඔවුන් සමග ජීවත් වෙන්න ඔහු හේතු වෙන්න ඇත්තේ ඔහු තුල මිනිස් සමාජයේ පිළිබඳව තිබුණු තියුණු කලකිරීමේ කියලා අපට හිතන්න පුළුවන්කම ලැබෙනවා. අලු පැහැ වලාකුළු බදාගත් තිස්සවහා දෙමටව කඳු වැස්ස අවුව මගේ විෂය ලෝකයයි. ගොනාහා බල්ලා මගේ මිතුරෝය. මා වඩාම කතා කර ඇත්තේ ගොනා සමගයි. ඔහුට මම කවිසීපද කියමි. මේ වගේ අවස්ථාවන්ගෙන් අපට ඔය කියපු කාරණේ හොඳට තහවුරු කරගන්නට පුළුවන්. මනුස්සකම හා සත්ව කරුණාවෙන් පිරුණු හදවතක් ඇති කෙනෙක් විදිහටත් අපට මේ කරත්තකරුවා හඳුනා ගන්න පුළුවන්. බඩගින්නේ ඉන්නවා නම් මිනිහෙකුට නෙමේ සතෙක් සිව්පාවෙකුට උනත් කණ්ඩ දෙනවා තියෙන හැටියට. ඔහු ගත කරන ජීවිතයේ කොච්චර දුප්පත් උනත් ඔහු හැකි පමණින් අනිත් අයට උදව් කරන කෙනෙක්. දැන් මේ ඔහු වරදකරුවෙක් බවට පත් වෙන්නේ ඇයි? නන්නා දුන්න කණ්ඩායමක් ඔවුන්ටත් කැම ටිකක් දෙනවද කියලා ඉල්ලපු වෙලාව ඔහු කැම ටිකක් ලෑස්ති කරලා දීමේ වරදට. ඔහු දන්නේ ඒ අය ත්‍රස්තවාදීන්ද වෙන පිරිසක්ද කියන්නේ මොකක්වත් වගේ විභාගයක් නැහැ. ඔවුන්ගේ අලගිය තැන් මුලගිය තැන් ඇසීමේ සිරිතකුත් ඔහු තුල තිබ්බේ නැහැ. ඒ නිසා ඔහුගේ මනුස්සකමෙන් ඉස්මතු වෙන්නේ. තම සුදුසුකම් වලට සරලන රස්සාවක් නොලැබුණත් කිසිවෙකුට බරක් නොවි තමා ගත කරන චාම් සරල ජීවිතයේ පිළිබඳව පසුතැවීමක් රණසිංහට තිබුණු බව පේන්නෙත් නැහැ. වෙන අය නම් බනිනවනේ මගේ උගත්කමට රස්සාවක් ලැබුණේ නැහැ කියලා පාලකයන්ට සාප කරනවා, සමාජ ක්‍රමයට සාප කරනවා. රණසිංහ එහෙම කෙනෙක් නෙමෙයි. ඔහු නිකන් හිටියෙත් නෑ එහෙම අනුන්ට බැන බැන. Tamanට පුළුවන් දෙයක් කරලා පාඩුවේ ජීවත් වෙනවා. Taman තෝරාගත්ත ජීවන මඟ පිළිබඳව ඔහුට පසුතැවීමක් තිබුණ බව පේන්නෙත් නෑ. දැන් මේ වගේ උද්ෘතයක් සලකලා බලමු අපි. මගේ රැකියාව මට සුදුසුය. එය තව කෙනෙකුට පෙනෙන්නේ නුසුදුසු එකක් හැටියටය. උගත්කමට සුදුසු රැකියා කිසිවෙක් කරද්ද? පසුගිය කාලයේම මම එක හිත් දරා ජීවත් වුනිමි. කිසිවක් ගැන ගැඹුරට කල්පනා කිරීමට හෝ පසුතැවීමට සිදු වී නැත. කිසිවක් නොදත් නූගතෙකු ලෙස පෙනී සිටියත් සමාජයේ පිළිබඳ මනා වැටහීමක් ඇති උපේක්ෂාවෙන් සියල්ල දරා ගැනීමට පුරුදුව සිටිය අයෙකු බව. ඔව්. සමහර අය බාහිර සමාජයට පෙන්වන්න හදනවා තමන් වැදගත්te කියලා. ඇඳුමින්, පැළඳුමින්, කතා බහෙන් ආදී. හැබැයි ඔවුන් තරම් නොවැදගත් පිරිස් තවත් මේ සමාජයේ නැහැ. සමහර අය ඉන්නවා තමන්ගේ දක්ෂතා, කුසලතා එහෙම හැමතැනම පෙන්වන්න යන්නේ නැහැ. පාඩුවේ සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. රණසිංහ කරත්ත රස්සාවේ යෙදුනට සරමක් බැනියමක් ඇඳගෙන බුලත් විට හපාගෙන ජීවත් වුණාට ඔහුට සමාජයේ පිළිබඳව, ජීවිතයේ පිළිබඳව පුළුල් දැනුමක්, අවබෝධයක් තිබුණු වග අපට පේනවා. ඔහුගේ සමහර සිතිවිලි වලින්. බලන්න මේ අවස්ථාව. දැන් පදිංචිය ගැන යලිත් අසයි. කවුරු හෝ යමක් අසන්නේ ඔහුට අවශ්‍ය පිළිතුර ලබා ගැනීමටය.
ඉන් ඔබට ඇති සත්‍යය ඔහුට ප්‍රියමනාප නොවේ. සමාජය පිළිබඳව ජීවිතය පිළිබඳව මේ සාහිත්‍ය නිර්මාණ වලින් ඉදිරිපත් කරන කරුණු තුල මොනතරම් ගැඹුරක් පවතිනවද? ඔව්. මිනිස්සු ප්‍රශ්න අහන්නේ කෙනෙක්ගෙන් Tamanට අවශ්‍ය පිළිතුර ගන්න. ඒ පිළිතුර ලැබුණාම එතනින් සෑහීමටපත් වෙනවා. නමුත් ඉන් ඔබේ තියෙන සත්‍ය සොයන්නට උන් යොමු වන්නේ නැත. සෑම සමාජ සංසිද්ධියකම ස්වභාවය ඕක. මතු පිටින් පේන දේ නෙමෙයි සත්‍ය. ඊට හාත්පසින් වෙනස් දෙයක් එහි පතුලේ අන්තර්ගත වෙන්නේ. ඔව් අපි ඊළඟට මේ කෙටි කතාවේ භාෂාවේ ස්වභාවය පිළිබඳව සලකා බැලිය යුතුයි. උත්ප්‍රාසවත් සංවාද නිර්මාණය මේ කෙටි කතාවේ භාෂාව තුළ කැපී පෙනෙන ලක්ෂණයක්. උද්ෘතයක් අපි විමසලා බලමු. තමා ඒ කාලේ ඔච්චර ඉගෙනගෙන ඇයි රස්සාවකට නොගී? ඇයි මම රස්සාවක් කරනවා? මම අහන්නේ උගත්කමට ගැලපෙන රස්සාවක්. එහෙම එකක් තියෙනවද? උත්ප්‍රාසය, උපහාසය, සමාජ උපහාසය මේ ඉස්මතු කරන්නේ. එබඳු උපහාසාත්මක සංවාද තමයි කෙටි කතාවේ බොහෝ තැන අපට හමුවන්නේ. ඒ සංවාද වලට තමයි කතාකරුවා ප්‍රමුඛතාව ලබා දී තිබෙන්නේ. භාෂාවේ පවතින එක සුවිශේෂී ලක්ෂණයක් ඒක. නොඑක් තැනින් මේ කෙටි කතාවේ මෙබඳු සංවාද අපේ දරුවන්ට උපුටා ගන්නට පුළුවන්. චරිතවල සමාජ හා මානසික පසුතලයේ නිරූපණය වන ආකාරයට බස යොදාගෙන තිබීම. මේ වගේ තැන් අපි උදාහරණ වශයෙන් ගන්නවා. හොඳට හිතා ගන්නවා. අහන දෙයට විතරක් උත්තර දෙනවා. නිකම් පඬිතකම් කතා කරලා උගත්කම් පෙන්වන්න ගිහින් මැරුම් කන්න එපා. දැන් මේ රාලහාමිගේ සමාජ අධ්‍යාපනික මානසික පසුබිම මේ කතාබහින් ඉතා හොඳට නිරූපණය වෙනවා. ඒ චරිත පාත්‍රයන්ගේ මුවට නන්වන්නේ කෙටි කතා කරුවා ඔවුන්ගේ සමාජ මානසික අධ්‍යාපනික පසුබිම නිරූපණය වන විදිහේ භාෂාවක්. රාලහාමි ගොනා තමුසරත් වැඩිය ගොනෙක් කොහෙන්දෝයි මිනිස්සුන්ගේ ගරුත්වය පිළිබඳව සමහර පුද්ගලයෝ කල්පනා කරන්නේ නැහනේ. අපි හැමෝටම තියෙනවා ආත්ම ගරුත්වය කියලා එකක්. ඒ නිසා අපි මිනිස්සුෙකුට කතා කරන්න ඕනන්නේ ඒ ආත්ම ගරුත්වය රැකෙන ආකාරයට. සමහර අවස්ථාවල මෙහෙම සිදුවීම් වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අනෙක් පාර්ශවයේ තැනැත්තාගේ ආත්ම ගරුත්වය ගැන හිතන්නේ නැතුව තමන්ගේ අහංකාරකමින් නරක දේ ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. තමුසටත් වැඩිය ගොනෙක් කොහින්දෝයි. දැන් මේ කතාව කියවන අපට තේරෙනවා කවුද ඇත්තම ගොනා කියන එක. කරත්තේ දක්කගෙන පොලිස් රියදුරා පොලිසියට එන අවස්ථාවෙන්නේ කතාව පටන් ගන්නෙ. එතනම තියෙනවනේ නොකියා ඉදිරිපත් කරන ප්‍රබල උපහාසයක්. දැන් මේ රාලහාමි රණසිංහට කතා කරන විදිහ. ඒ මනුස්සයා කාටවත් වරදක් නොකරපු නිර්දෝෂී පුද්ගලෙක්. එහෙම කෙනෙකුට කතා කරන්නේ ගොනා කියලා. තමුසරත් වැඩිය ගොනෙක් කොහෙන්දෝයි. පණ බේරගෙන යනවා. තවත් වද නොදී. තව පෑය ඇඳිරි නීතියට නැත්තම් මැරුම් කන්නයි වෙන්නේ. ඒ චරිතවල මානසික පසුතලය, සමාජ පසුතලය, අධ්‍යාපනික මට්ටම ආදී දේවල් නිරූපණය වන ආකාරයට සංවාද භාෂාව හසුරුවන බව තමයි මෙවැනි තැන් වලින් පෙනී යන්නේ. උපමා ඇතුළු වෙනත් නිර්මාණාත්මක භාෂා ප්‍රයෝග යොදා ගන්න අවස්ථත් අපිට මේ කෙටි කතාවේ භාෂාව විමසනකොට පැහැදිලි වෙන දෙයක්. අඩක් ගිලී ගිය පුංචි ගුලි දෙකක් බඳු දැස්. උපමාවක් පාවිච්චි කරන වගේ උපමා තව කොච්චරවත් ඔය කතාව කියවපුවාම හඳුනා ගන්න පුළුවන්. ඒවා දරුවෝ අධ්‍යයනය කරන්න ඕනේ. බුලත් කෑමෙන් ගොරෝසු කටෙහි වචන පැටලවි රෝල් වී පිටට විසිවන්නාසේ ඔහුට දැනිනි. බලන්න මේ වගේ ප්‍රකාශනයක් නිර්මාණය කරන්නට කොයිතරම් නිර්මාණාත්මක භාෂා හැකියාවක් තියෙන්න ඕනේද? පැටලවි රෝල් වී පිටට විසිවන්නාසේ ඔහුට දැනිනි. දැන් රණසිංහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගෙන තිබුණට කලක් ඒ භාෂ භාවිත නොවීම නිසා බුලත් පිට කෑම නිසා සමහර වචන හරියට උච්චාරණය වෙන්නේ නැහැ. කෙටි කතා කරුවා එක ලස්සනට භාෂාව හරහා ඉදිරිපත් කරන හැටි වචන පැටලවි රෝල් වී පිටට විසිවන්නාසේ ඔහුට දැනිනි. ඒ වගේම සාහිත්‍ය කාව්‍යමය භාෂාව සාහිත්‍යාත්මක කාව්‍යමය භාෂාව යොදා ගන්න තැනුත් අපිට දකින්න පුළුවන්. අලු පැහැ වලාකුළු බදාගත් තිස්සවහා දෙමටව කඳු. අපූර්ව පද සංගඨනාවක්. අලු පැහැ වලාකුළු බදාගත් මෙවැනි රසාලිප්ත යෙදුම් කරත්තේ කෙටි කතාවේ
භාෂාව පුරාම අපට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ අනුව අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ අද අප විමර්ශනයට භාජනය කරපු මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ කරත්තය කෙටි කතාව සාහිත්‍ය නිර්මාණයක් හැටියට කොයිතරම් රසවත්ද අර්ථවත්ද කියන කාරණය. කරත්තය කෙටි කතාව අධ්‍යයනය කරමින් එහි අන්තර්ගතය, භාෂාව, ආකෘතියේ තියෙන විශේෂතා, චරිත ආදී දේවල් විග්‍රහ කරගන්නට අපේ දරුවන්ට හැකියාව ලැබෙන්න ඕනේ. මම දරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා හිටන කාරණයක් තමයි ඔබ උසස් පෙළ සිංහල විෂය හදාරන දරුවන් හැටියට ඔබට નિયમિત සාහිත්‍ය කෘති ටික සාහිත්‍ය නිර්මාණ ටික පමණක් නෙමෙයි ඔබ විමසා බැලිය යුත්තේ. ඔබ එම ලේඛකයන්ගෙම වෙනත් නිර්මාණ තව තව හොයාගෙන ඒවා කියවමින් මේ විශේෂතා හඳුනා ගන්නට උත්සාහ කරන්න ඕනේ. දැන් කරත්තේ කෙටි කතා උපුටාගත්තේ අපි කරත්තේ කෙටි කතා සංග්‍රහයෙන්නේ. කරත්තේ කෙටි කතා සංග්‍රහය ඔබේ පාසල් පුස්තකාලයෙන් හොයාගෙන ඒ කෙටි කතා සංග්‍රහය ඇතුළත් සෙසු කෙටි කතාත් කියවලා බලන්න. එතකොට මේ රචකයන්ගේ නිර්මාණවල තියෙන විශේෂතා මොනවද කියන එක වඩා හොඳට තහවුරු කරගන්න පුළුවන්. එක නිර්මාණයක් විතරක් නෙමෙයි. එක් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණ කීපයක් ඔබ කියවලා බලපුවාම ඔහුගේ නිර්මාණවල තියෙන පොදු ලක්ෂණ මොනවද කියන කාරණේ ඉතා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අද පාඩම අවසන් කිරීමටයි අප සූදානම් වන්නේ. සුපුරුදු පරිදි මේ පාඩම තුලින් ඔබ ලැබූ දැනුම අවබෝධය විමසා බැලිය යුතු වෙනවා. ඒ සඳහා ඔබට අප ඇගයීමක් ලබා දීම හැමදාකම වගේ සිද්ධ කළා. අදත් කරත්තේ කෙටි කතා වාස්ත්‍රයෙන් ඔබ ලිවිය යුතු විචාර ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නේ. අද ඇගයීම් ප්‍රශ්නය වන්නේ සමකාලීන සමාජ දේශපාලන පරිසරයේ යථා ස්වරූපය ප්‍රතිනිර්මාණය කළ කෙටි කතාවක් ලෙස කරත්තය නම් කළ හැකිය සාකච්ඡා කරන්න. මම පාඩම ප්‍රවේශයේදී දරුවන්ට අර තරුණ නැගිටීම් දෙකක් පිළිබඳව පැහැදිලි කරලා දුන්නා. ඒතර මේ කෙටි කතාවට 1980 ගණන් වල සිද්ධ වෙච්ච තරුණ කැරැල්ලක් පසුබිම් වුණා කියන කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඒතර මේ කෙටි කතාව මගින් සමකාලීන සමාජ දේශපාලන තත්වය නිරූපණය කෙරෙනවා. ඔබ මේ ප්‍රශ්නය තුල අවධානය යොමු කරන්නට ඕනේ එම අංශයට. කොහොමද මේ කෙටි කතා කරුවා සමකාලීන සමාජ දේශපාලන පරිසරයේ යථා ස්වරූපය ප්‍රතිනිර්මාණයට භාජනය කරලා තියෙන්නේ කියන කාරණේ තමයි මේ විමසුමේදී විචාරයේදී ඔබෙන් අපේක්ෂා කරන්නේ. එතකොට අර කෙටි කතාවක් විචාරයට ලක් කරනකොට යොදාගත යුතු මූලිකාංග පිළිබඳව අවබෝධයක් ඇතිව තමන්ගේ පිළිතුර නිර්මාණය කිරීම තමයි වඩාත් නිදොස් වෙන්නේ ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ සඳහා ඔබට උත්සාහයක යෙදෙන්නයි කියන ඉල්ලීම කරමින් අද අප පාඩමෙන් සමු ගැනීමටයි සූදානම් වන්නේ. ඔබ නිවසේ ඉඳගෙන මේ පාඩම් නරඹනවා වගේම ඒ තුලින් ඔබ උකහා ගන්නා දේ ඔබේ විභාගයට ඵලදායී ආකාරයට ප්‍රයෝජනෙට ගත යුතුයි. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් එක්ක ඔබ අධ්‍යයන කටයුතු වල යෙදීමෙන් උසස් ප්‍රතිඵලයකට ළඟා වෙන්න පුළුවන්. එම ප්‍රතිඵලය ඔබට ලැබේවා කියන පරම පවිත්‍ර ප්‍රාර්ථනාවෙන් අද අප ඔබෙන් සමුගන්නවා. ආයිබෝවන්.